හරි. එතකොට මේ කවිය කියන්නේ මොකක්ද කියලා අපි දැනන් ඉන්න ඕනේ. කවිය කියලා කියද්දී මේ කවිය කියන පදයට සමාන පද ගොඩක් අපිට හම්බ වෙනවා. අපි ඔකට කියනවා කවිය, පද්‍ය, පැදි, විරිත් වැකිය, නිසදස් කාව්‍ය, නිසදස් වැකිය ඔය වගේ මේ කවිය කියන පදයට අපි මේ නොයෙක් බොහෝ සමාන පද තියෙනවා. එතකොට දේශීය සහ විදේශීය පඬිවරුන් කිව්ව නොයෙක් නිර්වචනත් එක්ක අපි බලන්න ඕනේ කවිය කියලා කියන්නේ මොකක්ද කියලා. මොකද අපිට මේ නිර්වචන වැදගත් වෙනවා රසාස්වාදයක් ලියද්දී. රසාස්වාදිකදී අපිට මේ නිර්වචන අත්‍යවශ්‍යයි. මේ නිර්වචන දාලා අපි ලියන තරමට අපිට ලකුණු ටික අපේ කරගන්න පුළුවන්. එතකොට කවියක් කියලා කියන්නේ මොකක්ද? සහ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගද්‍ය කෘතියක් සහ පද්‍ය කෘතියක් අතරදී එහෙම නැත්නම් කෙටි කතාවක් සහ කවියක් අතරදී අපි වෙනස මොකක්ද කියලා බැලුවොත් මම එක උදාහරණයක් කියන්නම්. ඔන්න එක්කෙනෙක් කියනවා මලක් පිපිලා කියලා. තවත් කෙනෙක් කියනවා මලක් පිපිලා කියනවා නෙවෙයි මලක් හිනහෙනවා කියලා කියනවා. සාමාන්‍ය මේ ස්වභාව ධර්මයේ තියෙන දේවල් දිහා ඒ විදිහටම බලන්නේ නැතුව සාමාන්‍යයෙන් දැන් මලක් පිපිලයි කියන එක අපි කවුරුත් දන්න දේ, අපි කවුරුත් දකින දේ. හැබැයි මලක් හිනහෙනවා කියලා කිව්වොත් අපි කවුරුත් නොදකින ඒක මිනිස්සෙක් විවේක බුද්ධියෙන් දකින දෙයක්, වෙනස් සිතුවිල්ලක් තියෙන වෙනස් විදියකට හිතන්න පුළුවන් මිනිස්සෙක් දකින දෙයක් තමයි ඒක. ඒ නිසා සචිනි මොකද ඔය කීරියන් දෙන්නේ? අයින් කළා දානවා. මේ මම වැඩ දෙක තුනක් කරනවා. මොකද මේ ෆෝන් එකයි ලැප් එකයි වැඩ දෙක තුනක් කරන. එයා සිරි නම් අඳින්න එපා. ඕවම කමක ඉන්න වෙලාව නැහැ. එතකොට මේ කවිය කියලා කියන්නේ නිසා වෙනස් සිතුවිල්ලක්, වෙනස් මනෝභාවයක් තියෙන කෙනෙක් සාමාන්‍ය දෙයක් වෙනස් විදිහකට දකින එක තමයි කවිය කියලා කියන්නේ අපි. එතකොට මම ඔයාලට දැන් පෙන්වන්නම් දේශීය සහ විදේශීය පඬිවරුන් ඉදිරිපත් කරපු කවිය සම්බන්ධ නිර්වචන කිහිපයක්. PDF එකට ඇතුළත් කරන්න බැරි වෙලා තියෙනවා මේ නිර්වචන ටික. මම එකින් එක පැහැදිලි කරගෙන යනවා. එතකොට ඔයාලා මේ නිර්වචනයන් ලියා ගන්න සහ වැදගත් දේවල් අහගෙන ඉන්න අනිවාර්යෙන්ම. එතකොට කවිය කියලා කියන්නේ මොකක්ද? විශ්වනාථ මෙන්න මේ විදිහට කියනවා කවිය ගැන. කාව්‍යං රසාත්මකං වාක්‍යං. රසය ආත්ම කොටගත් වැකිය කවිය කියලා විශ්වනාථ කියනවා. ඒ කියන්නේ මේ කවිය තුල පුදුම රසයක් තියෙනවා, වෙනස් බවක් තියෙනවා. ඒ නිසා මේ වෙනස් බව මේ රසය ආත්මය කරගත්ත වැකිය තමයි කවිය කියන්නේ කියලා විශ්වනාථ කියනවා. ඊට පස්සේ ජගන්නාථ කියනවා ශබ්දාර්ථේ සාහිතේ කාව්‍යම්. එක්තැන් වූ ශබ්දය හා අර්ථය කවියයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් කතා කරනවා මේ ඉදිරියට රසාස්වාදයක් ලියන්නේ කොහොමද කියන එකේදී ශබ්ද සහ අර්ථ රස ගැන. එතකොට මේ ශබ්ද රසයයි අර්ථ රසයයි කැටි වෙච්ච තැන ඇති වෙන දේ තමයි කවිය කියලා කියන්නේ. ඔයාලට මම ඒක පෙන්වන්නම් පොඩ්ඩක් ඉන්න මේ නිර්වචන ටික. ඔන්න දැන් පේනවා ඇති. ඊළඟට අපිට තුන්වෙනියට හම්බ වෙනවා ආනන්ද වර්ධන කියන මහත්මයා පඬිවරයා මේ කවිය ගැන කිව්වේ මොකක්ද කියලා.
කාව්‍යස්සත් කාව්‍යස්යාත්මා ධ්වනි කවියේ ආත්මය ධ්වනියයි කියලා කියන මේක වෙච්චර විශේෂ මතයක් නෙවෙයි. ඔයාලා අනිවාර්යයෙන්ම මේ විශ්වනාථ සහ ජගන්නාථ කිව්ව මේ ශබ්දාර්ථයේ සාහිත්‍ය කාව්‍යයන් ඊට පස්සේ කාව්‍යයන් රසාත්මකම් වාක්‍යයන් කියන මේ නිර්වචන දෙක හොඳට මතකයේ තියාගන්න. අපිට ගොඩක් රසාස්වාදවලදී වැදගත් වෙන ඒවා. ඊට පස්සේ ඊට අමතරව ඉතින් ලංකාවේ කුමාරතුංග මුනිදාස කියනවා ඇද්ද පැද කිව හැක්කේ පැදි ගයන්නේ ගී කියලා. ඒ කියන්නේ ඇද්දලා කියන්න පුළුවන් දේවල් කාව්‍ය කියලා කියනවා. ඊට පස්සේ තවත් වෙලාවක විලියම් හැස්ලිට් කියනවා පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ භාෂාව වන්නේ කවියයි කියලා. වෙනස් විදියට හිතන මිනිස්සුන්ගේ වෙනස් මිනිස්සුන්ගේ මනෝභාව තමයි කවියකට හැදෙන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට කවිය සම්බන්ධව බොහෝ නිර්වචන තියෙනවා. මම මේ PDF එකත් ඔයාලට බලන්න දාන්නම්. එතකොට මේ දේවලුත් ඔයාලා එකතු කරගන්න වැදගත් දේවල්. එතකොට අපි රසාස්වාදයක් ලියද්දී අනුගමනය කරන්න ඕනි පටිපාටියක් තියෙනවා. ඒ පටිපාටිය තමයි මම මුලින්ම ඔයාලට අර පෙන්නලා තිබුණේ. මම නැවත ඒක පෙන්වන්නම්. අපි රසාස්වාදයක් ලියද්දී අනුගමනය කරන්න ඕනි පටිපාටිය. එහෙම නැත්නම් පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට නොලියා අපි අපිට හිතන විදියට ලියලා හරියන්නේ නැහැ. අපිට ලකුණු ලබා දෙන්නේ ඒ පිළිවෙලට. මෙන්න මෙතන තියෙනවා අපි මුලින්ම රසාස්වාදයක් ලියද්දී කවියාගේ පරමාර්ථය ගැන ලියන්නට ඕන. හරිද? මම මේ ටික පිළිවෙලින් අවසානයේදී කියනවා ඔයාලට. දැන් සාමාන්‍ය ඔළුවේ මතකයේ තබා ගන්න අපි රසාස්වාදයක් ලියද්දී මුලින්ම කරන්න ඕනි කවියාගේ පරමාර්ථය ලියන එක. මොකද්ද මේ කවියාගේ පරමාර්ථයක් කියලා කියන්නේ? දැන් ඔයාලා මේ පන්තියට ආවේයි. දැන් මැසේජ් එකක් දාන්න බලන්න. අපි සාකච්ඡාවක් විදිහට මේක කරගෙන යන්න ඕනේ. ඇයි ඔයාලා මේ පන්තියට ආවේ? ඔයාලා පාසල් යනවා, පන්ති යනවා, මීට අමතර පන්ති. ඔයාලා ඇයි මෙහෙම යන්නේ? පාසල් යන්නේ ඇයි? අමතර පන්ති යන්නේ මොකටද? මැසේජ් එකක් දාන්න බලන්න. සාමාන්‍යයෙන් ඔයාලා මොකක් හරි අරමුණක් තියාගෙන යන්නේ. එක්කෙනෙක් කියන ඔන්න තනුසි විභාගේ පාස් වෙන්න. විභාගේ පාස් වෙන්න. චේතිත් කියනවා. අරමුණක් නැතුවත් ඉස්කෝලේ යන අය ඉන්නවද? හැමෝටම අරමුණක් මොකක් හරි ඇති මන් හිතන්නේ. විභාගේ පාස් වෙන්න කියලාත් කියන ඔන්න තවත් අය. එක්සෑම් ගොඩ දාගන්න සනුක සඳරුවන්. හරි. ඔන්න එතකොට අපි දැන් පාසල් යන්නේ ඇයි? විභාගේ පාස් වෙන්න, ඉගෙන ගන්න. ඔන්න ඔය වගේ අරමුණු පරමාර්ථ තියාගෙන තමයි අපි පාසලට යන්නේ. ඉන්පස්සේ අපි ඔය පරමාර්ථය සපුරගන්නේ කොහොමද? දැන් අපේට අරමුණක් තියෙනවා විභාගේ පාස් වෙන්න ඕනි, එක්සෑම් කොහොම හරි ගොඩ දා ගන්න ඕනි, හොඳට ඉගෙන ගන්න ඕනි කියලා. අපිට අරමුණක් තියාගෙන අපි ඉස්කෝලේ යනවා. එහෙම ගිහිල්ලා සෙල්ලම් කළා, නටලා, හොරෙන් පළතුරු කඩලා, ඔය තිය වතු වලට පැනලා, පීරියඩ් කට් කළා. එහෙමද අපි ඉගෙන ගන්න ඕනේ? අපේ පරමාර්ථයේ අරමුණ අපි සපුරගන්නේ මේ විදිහටද? නැහැ. අපිට තියෙනවා අරමුණක් ඉගෙන ගන්න ඕනේ, විභාගේ පාස් වෙන්න ඕනේ කියලා. අපි මේ විභාග පාස් වීමේ එහෙම නැත්නම් ඉගෙන ගැනීමේ අරමුණ සපුරගන්නේ අපි හොඳට ඉගෙන ගැනීම තුලින්. වෙන දේවල් කිරීම තුලින් නෙවෙයි. පාසල් කාලය තුල හොඳට ඉගෙන ගැනීම තුලින් අපේ අරමුණ අපි කොහොම හරි සපුරගන්න, සාක්ෂාත් කරගන්න, ඉටු කරගන්න අපි බලනවා. එතකොට කවියාගේ පරමාර්ථය සහ පරමාර්ථයේ සපුරා ගැනීම කියලා කියන්නේ ඔන්න ඔය වගේ දෙයක්. කවියට තියෙනවා කවියක් රචනා කරද්දී මොකක් හරි අරමුණක්, පරමාර්ථයක්. එයා මොනා හරි බලාපොරොත්තුවක්, අරමුණක් තියාගෙන මේ කවිය රචනා කරන්නේ. අපි ඉගෙන ගන්න පාසල් යනවා. අපේ අරමුණ ඒක. කවියත් ඒ වගේ අරමුණක් තියාගෙන මොනම හෝ අරමුණක් තියාගෙන කවිය රචනා කරනවා. එයා අරමුණ සපුරා ගන්න, යාගේ පරමාර්ථය සපුරා ගන්නේ නොයෙක් කාව්‍ය, ඒ කියන්නේ අපි කියනවා කාව්‍යෝපක්‍රම කියලා.
ඒ දේවල් එකතු කරගනිමින් එයා එයාගේ පරමාර්ථය සපුරා ගන්නවා කවිය. ඕක තමයි කවියාගේ පරමාර්ථය සහ පරමාර්ථය සපුරා ගැනීම කියලා කියන්නේ. උසස් පෙළ ඔයාලට නිර්දිෂ්ට එක් පද්‍යයක් ගැන මම කියන්නම් මේ කවියාගේ පරමාර්ථය සහ පරමාර්ථය සපුරා ගැනීම සම්බන්ධ. මේක ඔයාලා සමහර විට අහලා ඇති. ඔයාලගේ උසස් පෙළ නිර්දිෂ්ට නූතන පද්‍ය සංග්‍රහයේ තියෙන එකක්. නොවැළපෙමි ඔබ යන්න වැළප ඇති පළකින්ද ඔබේ නම අදින් පසු තවත් මට අයිති නැහැ. ඔබ නැතිද ජීවිතේ නසාගත නොහැකි මට ඔබ යන්න ජීවිතේ සොයාගෙන සොයාගෙන. මේ නූතන පද්‍යයේ තියෙන එක. එතකොට මේ පද්‍ය තුලදී කවියා බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ පරමාර්ථය හැටියට ඔහු තබාගෙන තියෙන්නේ බිඳ වැටෙන බලාපොරොත්තු. අපිට ඕනිම කෙනෙක්ට තියෙන්න පුළුවන් අපේ අරමුණු බලාපොරොත්තු අපි මහා ගුණක් තියාගෙන. බෑ ඉතින් අපි හිතාගෙන ඉන්න හැමදේම මේ විදිහට වෙන්නේ නෑනේ. එතකොට අපි හිතාගෙන ඉඳපු දේවල් ඒ විදිහට නොවුනායින් පස්සේ අපේ බලාපොරොත්තු කඩාගෙන වැටුණායින් පස්සේ ජීවිතයේ අවබෝධයෙන් යුක්තව මුහුණ දිය යුතු බව කවිය අපිට කියලා දෙනවා මෙන්න මේ පද්‍ය තුලදී. දේදුන්න පායාවේ හෙටත් පාලමුඩින් කියන පද්‍ය තුලේ කවියා අපිට උගන්වනවා ජීවිතේ ජීවිතාබෝධයෙන් යුක්තව කඩා වැටෙන බලාපොරොත්තු ඉදිරියේ ධනාත්මකව හිතන්න ඕනි කියන එක තමයි කවියාගේ පරමාර්ථය මේ පද්‍ය රචනා කරන්නේ. එතකොට ඔහු මේ පරමාර්ථය සපුරාගන්නේ කොහොමද? තමන්ගේ පෙම්වතිය ඔහු අතෑරලා යනවා. ඒ අතෑරලා ගියපු සිද්ධිය මූලික කරගෙන තමාව අතහැරලා යන අයට යථාර්ථවාදීව ධනාත්මකව සමුදීමක් ලබා දෙන්න ඕනි කියලා කවියා කවිය තුලදී තමන්ගේ පරමාර්ථය සපුර ගන්නවා. පරමාර්ථය මිනිසුන්ගේ ජීවිතාබෝධය ලබා දීම බලාපොරොත්තු කඩා වැටුණයින් පස්සේ ධනාත්මකව හිතන්න ඕනි කියලා මිනිසුන්ට කියා දීම තමයි මෙයාගේ අරමුණ පරමාර්ථය මේ කවියගේ. ඔහු පරමාර්ථය සපුර ගන්නවා තමන් අතහැරලා ගියපු කාන්තාව එහෙම නැත්නම් තමන්ගේ පෙම්වතිය මූලික කරගෙන අයට යථාර්ථවාදීව ධනාත්මකව සමුදීමක් දෙමින් මේ පද්‍ය රචනා කළ ඔහුගේ අරමුණ පරමාර්ථය සපුර ගන්නවා. එතකොට කවියාගේ පරමාර්ථය සහ පරමාර්ථය සපුරා ගැනීම සම්බන්ධව අපි කවිය ආරම්භ කරද්දිම කියන්න ඕනි. රසාස්වාද ලියද්දි මේ රසාස්වාදයේ ආරම්භයේම අපි ලියන්න ඕනි මේක. එතකොට මම නූතන පද්‍ය ඔයාලගේ පද්‍ය පන්ති කතා කරද්දී එකින් එක කවියාගේ පරමාර්ථය මොකද්ද? කවියා පරමාර්ථය සපුරාගත්තේ කොහොමද කියන එක එකින් එක කතා කරනවා. එතකොට ඔයාලා මේ දේවල් ලියාගෙන බලලා ඔයාලා ඒ වගේ රසාස්වාදයක් ආවොත් ආරම්භයේදී කවියාගේ පරමාර්ථය සහ පරමාර්ථය සපුරාගත්ත විදිහ දක්වන්නට ඕනේ. ඊළඟට මේ දෘෂ්ටි කෝණය සහ අනුභූතිය. දෘෂ්ටි කෝණය කියලා කියන්නේ දෘෂ්ටි කෝණයන් කිහිපයක් තියෙනවා. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා අපි කියනවා. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා අපි කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කවිය රචනා කරනකොට කවිය තුලදී කවියා කතකයා හැටියට පෙනී සිටමින් මම කියලා පද්‍ය තුලදී භාවිතා කරලා තියෙනවා නම් ඒක රචනා කරලා තියෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගේ මාර්ගයෙන් නම් මේ කවිය ඉදිරිපත් කරන්නේ කවියා වෙනත් චරිතයක් උපයෝගී කරගෙන නම් ඒකට අපි කියනවා ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා. ඒ නිසා ඔය දෘෂ්ටි අපි කවියක් කියවද්දී අපි ඔය එකින් එක කතා කරනවා මේකේ දෘෂ්ටි කෝණය මොකක්ද කියන එක. ඊළඟට අපි ලියන්න ඕනි දෘෂ්ටි කෝණය කවියාගේ පරමාර්ථය සහ පරමාර්ථය සපුරා ගැනීම සම්බන්ධව කතා කරලා ඉවරනායින් පස්සේ ඊළඟට අපි කවිය තුලදී මතු කරන්න ඕනි කවියාගේ අනුභූතිය. වැදගත් දේවල් ලියා ගන්න. අනුභූතිය කියන්නේ මොකක්ද? අනුභූතිය කියලා කියන්නේ අත්දැකීම ඔස්සේ ලබන වින්දනය. අනුභූතිය කියන්නේ මොකක්ද? අත්දැකීම ඔස්සේ කවියා ලබන වින්දනය. මේ අනුභූතිය කියන්නේ තමන් ලබන අත්දැකීම. එතකොට අපිට අත්දැකීම් ලබන්න පුළුවන් ක්‍රම කිහිපයක් ඔස්සේ. කවි රචනා කරද්දී සමහර වෙලාවට තමන් පෞද්ගලික විඳින අත්දැකීම් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් බුදුදාස ගලප්පත්ති කවිය රචනා කරපු දුරු රට ගියපු පුතු.
ඊට පස්සේ තුරුසෙන ගහ තනපඳුර රත්නශ්‍රී විජේසිංහයන්ගේ පරමල් ඔය වගේ සාමාන්‍යයෙන් මේ නූතන පද්‍ය සංග්‍රහය තුලදී රචනා කරලා තියෙන බොහෝ පද්‍ය පන්ති අතරදී තමන්ගේ පෞද්ගලික අත්දැකීම මොකක් හරි තමන්ට වෙච්ච දෙයක් තමන් අත්විඳපු දෙයක් මූලික කරගෙන තමයි කවිය රචනා කරලා තියෙන්නේ. අනුභූතිය කියන දෙයේදී අත්දැකීම මේ අත්දැකීම කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස තමයි පෞද්ගලික අත්දැකීම. මම ඔය දැන් කිව්වේ පෞද්ගලික අත්දැකීම් සම්බන්ධව තවත් එකක් තමයි සමාජ අත්දැකීම්. තවත් සමහර ඉන්නවා මේ සමාජය තුලින් මොනෑම් හෝ අත්දැකීමක් අරගෙන ඒක කවියට රචනා කරනවා. සමාජය තුල සමහර වෙලාවට කාලීනව සිදුවෙන දේවල්. දැන් පොඩි දුව පද්‍ය කියලා කියන්නේ ඒ වගේ දෙයක් කාලීනව සාමාන්‍යයෙන් වෙන දෙයක්. දරිද්‍රතාව වගේ සංකල්ප අරගෙන සමාජ සිදුවීම් මූලික කරගෙන සමාජ අත්දැකීම් අරගෙන කවි රචනා කරනවා. ඒකට අපි කියනවා සමාජ අත්දැකීම කියලා. තවත් අත්දැකීමක් අනුභූතියේ කොටසක් තියෙනවා පොතපතින් ලබන අත්දැකීම්. අපිට පුළුවන් ඕනි නම් පොතක් කියවලා ඒකෙන් මොනෑම් හෝ අත්දැකීමක් අරගෙන අනේ මේක ගැන කවියක් රචනා කරන්න ඕනි කියලා කවියක් ලියනවා. එතකොට අනුභූතිය කියලා කියන්නේ ඔන්න ඕක කවියා ලබන අත්දැකීම. මේ අත්දැකීම තුලින් ලබන වින්දනය තමන් ඒ තුලින් තමන්ගේ මනසට යමක් යනවා. අනේ මම මේක කවියට රචනා කරන්න ඕනි කියලා පෞද්ගලික හෝ එහෙම නැත්නම් සමාජයෙන් ලැබෙන හෝ පොතපතින් ලැබෙන හෝ මොනෑම් හෝ අත්දැකීමක් අරගෙන ඔහු කවිය රචනා කරනවා. එතකොට අපි අනුභූතිය ගැන කතා කරන්න ඕනි කවිය තුලදී කවියා මොකද්ද තමන්ගේ පෞද්ගලික අත්දැකීමක්ද මේක සමාජ අත්දැකීමක්ද එහෙම නැත්නම් පොතපතින් ලැබපු අත්දැකීමක්ද මේක කියලා අපි කවිය තුලදී මතු කරලා පෙන්වන්න ඕනි. ඔන්න ඔය ටික තමයි මුල් ඡේදෙට අපි අතුලත් කළ යුත්තේ. මොනවාද? කවියාගේ පරමාර්ථය සපුරා ගැනීම, දෘෂ්ටි කෝණය සහ අනුභූතිය කියන ප්‍රධාන වශයෙන් මේ කොටස් හතර තමයි අපි රසාස්වාදයකදී මුල් කොටස එහෙම නැත්නම් මුල් ඡේදය තුලදී අපි ලියන්නේ. මුල් ඡේදෙදී අපි ඔය හතර ලිව්වා. මුල් ඡේදය අවසන් කරා. ඊට පස්සේ මේ කවිය තුලදී අපි මේ රසාස්වාදයේ ලියද්දී මේ අපිට දෙන නිර්දිෂ්ට පද්‍යයක් දෙනවා නෝට. දැන් සාමාන්‍ය විභාගේ සාහිත්‍ය පේපරේ ගත්තම අපිට පද්‍ය පන්තියක් දෙනවා. මේ පද්‍ය පන්තිය දිහා බලාගෙන අපිට රසාස්වාදයක් සපයන්න තියෙන්නේ. ඔන්න අපි මුල් ඡේදය අවසන් කළායින් පස්සේ පටන් ගන්නවා මේ කවිය තුල තියෙන ශබ්ද රස, අර්ථ රස, ඔය තියෙන රසයන් ටික ගැන කතා කරගෙන යනවා. මම එකින් එක මේ ශබ්ද රස සහ අර්ථ රසයන්ගේ කොටස් එකින් එක කියා දෙනවා. එතකොට මේ අනුභූතිය සම්බන්ධව මම අර මුලින් කතා කරපු අනුභූතිය සම්බන්ධව කතා කරද්දි මට ඔයාලට වැදගත් දෙයක් කියන්න අමතක වුණා. මේකෙදි එක උදාහරණයක් මේ රත්නශ්‍රී විජේසිංහයන්ගේ මම පහුගිය දවසේ ගිය සතියේ පරමල් පද්‍ය ගැන කතා කරා 20යි 21 අයට. එතකොට ඔය පරමල් පද්‍ය මේ වෙනකොට ගීතයක් විදිහට රචනා කරලා අපේ රුවින්ද සස්සරයන් ගායනා කරලා තියෙනවා. එතකොට ඔහුව සජීවීව ගෙන්නලා ඔහු සූම් ඔස්සේ ඒ අයට මේ පද්‍ය රස විඳින්න අවස්ථාව සැලැස්සුවා. අය සින්දුව කිව්වා. එතකොට ඔය රත්නශ්‍රී විජේසිංහයන්ම රචනා කරපු එක සින්දුවක් තියෙනවා මම එදත් කිව්වා. සුදු නෙළුමකෝ සොරබර වැවේ කියන මේ සින්දුව. මේ ගීතය රචනා කරන්න ඔහුට ලැබුණු අත්දැකීම පෞද්ගලික අත්දැකීමක්. ඔය අනුභූතිය ගැන අපි කතා කරද්දී අනුභූතිය ගැන ඔයාලට වටහා ගන්න මම මේක කියන්නේ. පෞද්ගලික අත්දැකීම්, සමාජ අත්දැකීම්, පොතපතින් ලබන අත්දැකීම් කියලා මම කියවන කොටස් කිහිපයක් තියෙනවා කියලා. එතකොට ඔය රත්නශ්‍රී විජේසිංහයන් මේ සුදු නෙළුමකෝ සොරබර වැවේ කියන පද්‍ය රචනා කරේ තමන් ලැබපු පෞද්ගලික අත්දැකීමක්. තමන් ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ වැඩ කරන කාලෙදී ගුරු රස්සාව කරනකොට ඉතා දක්ෂ ළමයෙක් ඉන්දියා 7 වසරේ ගෑනු ළමයෙක්. දවසක් පොයට කලින් දවසේ මේ ළමයා පාසලට එන්නේ නැහැ. තමන්ගේ ඒ ළමයාගේ යාළුවා ඉන්නවා කඳුළු පුරෝගෙන. ඇයි කියලා ඇහුවම කියනවා මගේ යාළුවා මේ ගඟේ ගහගෙන ගිහිල්ලයි කියලා. ඊට පස්සේ ගුරුවරයෙක් එක්ක මේ රත්නශ්‍රී විජේසිංහයන් යනවා මේ දරුවගේ ගෙදරට. ගිහිල්ලා බලනකොට මේ දරුවා මේ ගිහිල්ලා තාත්තගෙන් විස්තරය අහනකොට කියනවා තාත්තා මේ ළමයා හැමදාම මල් කඩලා පන්සලේ ගිහිල්ලා විකුණනවා. ඉතින් හෙට පොය දවස නොවැම්බර් මාසේ පොය දවස
ඉතින් පොය දවසට මිනිස්සු ගොඩාක් එන නිසා මල් ගොඩාක් කඩලා විකුණ ගන්න තියෙන දවස. ඒ නිසා මෙයා හවස් වෙලා මල් කඩන්න ගියා. ඉදා වැහැලා හොඳටම ගඟ පිරීලා. නමුත් රෑ වෙනකල් ගෙදර ඉදෙයිද කියලා බැලුවා නෑ. මිනිස්සුත් එක්ක ගිහිල්ලා බලද්දී මේ ළමයා ගඟේ ගහගෙන ගිහිල්ලා මැරිලා. එතකොට මෙන්න මේ සිදුවීම ආපු ගමන් රත්නශ්‍රී විජේසිංහයන්ට පුදුම කම්පාවක් ඇති වුණා. පුදුම දුකක් වේදනාවක් ඇති වුණා මිනිස්සු ගැන. ඔහු රචනා කළා සුදු නෙළුම කෝ සොරබර වැවේ කියන ගීතය. මම සුළු තප්පර 30ක් වගේ සුළු කොටසක් ඔයාලට අහන්න දෙන්නම්. මේක ගීතේ ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන්. මේ ගීතය පණ්ඩිත් අමරදේවයන් මුලින්ම ගායනා කරනකොට මිනිස්සු ඇඬුවයි කියලා කියන ප්‍රේක්ෂකාගාරේ ඉඳපු මිනිස්සු. ඒ තරම් පුදුම සංවේදී සින්දුවක් මේක. සුළු කොටසක් අහන්න දෙන්නම් තප්පර 30ක් වගේ කොටසක්. ඊට පස්සේ අපි ඊටු ටික කතා කරමු. ඇති වැඩි ඕනේ කොහොමද ගීතය ඇහුණාද? මට ඇහෙන්නේ නැහැ මොකද මම මයික් එකක් ගහගෙන ඉන්නේ. ඒ නිසා මේ ඔයාලට ඇහුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ. ගීතය ඇහුණාද හොඳට? ඉක්මනින් මෙසේජ් එකක් දාන්න. ඔව් ඇහුණා. එතකොට ඔන්න ඔය වගේ පුදුම ලස්සන ගීත මේ රත්නශ්‍රී විජේසිංහ රචනා කරලා තියෙනවා. ඔහු මේ ගීත රචනා කරේ එතකොට මෙන්න මේ සුදු නෙළුමකෝ සොරබර වැවේ කියන ගීතේ තමන් අර ලැබපු පෞද්ගලික අත්දැකීම මූලික කරගෙන ඊට පස්සේ ඔයාලා එන්න මෙන්න මේ තුන්වෙනි කොටසේ තියෙනවා භාෂාව ආකෘතිය කියලා කොටස් දෙකක්. මම මේ දෙකත් කතා කරගෙන යන්නම්. මේ ශබ්ද රස සහ අර්ථ රස ගැන කතා කරන්න. එතකොට ආකෘතිය කියලා කියන්නේ මොකක්ද? ආකෘතිය කියලා කියන්නේ කවියා තමන්ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඒ කියන්නේ දැන් අපි කතා කරා මුලින්ම කවියාගේ පරමාර්ථයක් තියෙනවා. මේ පරමාර්ථය සපුරගත් විදිහක් තියෙනවා. එතකොට කවියාගේ මේ පරමාර්ථය සහ පරමාර්ථය සපුරා ගැනීමේදී කවියා මේ භාවිතා කරපු පද භාවිතය, ආකෘතිය, මේ ශබ්ද රස, අර්ථ රස මේ ඔක්කොම අපි ආකෘතියක් විදිහට සලකනවා. එතකොට කවිය තුලදී තියෙන්න පුළුවන් ආකෘතීන් කිහිපයක් තියෙනවා. එකක් තමයි ගී ආකෘතිය කියලා කියන්නේ. මේවා වැදගත් දේවල් ලියා ගන්න. ආකෘති කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ගී ආකෘතිය කියලා කියන්නේ. මේ ගී ආකෘතිය කියන එක මේ කෞසිලමින ඊට පස්සේ මුවදේව්දාවත සසඳාවත වගේ අතීතයේ රචනා වෙච්ච බොහෝ කෘතිවල තියෙන ආකෘතියක් තමයි ඔය ගී ආකෘතිය කියලා කියන්නේ. ඊට පස්සේ මේ වත්මන තුල බොහෝ පද්‍ය පන්ති තුල අපිට හම්බෙන එකක් තමයි සිව්පද ආකෘතිය කියලා කියන්නේ. අපි මේ රසාස්වාද ලියද්දි මේව මතු කරන්න ඕනි. සිව්පද ආකෘතිය කියලා කියන්නේ එලි සමය එලිවැට සහිතව සමපාද හතරකින් යුක් කවියක් සිව්පදේ කියලා අපි කියනවා.
උදාහරණයක් විදිහට මම කියන්නම්. මිනිහා නගන කටහඬ නුම වැටෙන කනේ ඇත මේ කුරුළු කූඩුව උස ගසක බෙනේ. නැත වූ දුරක් මෙය මෙතුවක් පහළ වුණේ පැට වගේ කුඩා දෙනතට නිල් අහස පෙනේ. ඔන්න ඔය කවිය සිව්පදාකෘතියෙන් තියෙන කවියක්. ඒ කියන්නේ පාද හතරක් තියෙනවා. එලිසමය හා එලිවට ආරක්ෂා කරලා පාද හතරකට රචනා කරපු ඒවා තමයි මේ සිව්පද ආකෘතිය සහිත කාව්‍ය කියලා කියන්නේ. එතකොට වත්මන් බොහෝ කාව්‍ය නූතන පද්‍ය තුල ඔයාලට බොහෝ කාව්‍යයක් තියෙනවා මේ සිව්පද ආකෘතියෙන් රචනා කරපු ඒවා. මේ සිව්පද ආකෘතියෙන් රචනා කරද්දී භාවිතා කරන රීතියක් තමයි සමුද්‍රඝෝෂ විරිත කියලා කියන්නේ. සංගීත කරන අයට ගොඩක් හමු වෙලා ඇති මේ සමුද්‍රඝෝෂ විරිත කියලා එකක්. එතකොට තවත් ආකෘතියක් තමයි මේ සිව්පද ආකෘතිය කියලා කියන්නේ. එතකොට ගීය ආකෘතිය, සිව්පද ආකෘතිය. ඊළඟට අපිට තවත් ආකෘතියක් හම්බ වෙනවා දෙපද ආකෘතිය කියලා. මේ දෙපද ආකෘතිය කියලා කියන්නේ අර වගේම එලි සමය ආරක්ෂා කරගෙන එලියට ආරක්ෂා කරගෙන රචනා කරනවා. හැබැයි පාද දෙකයි තියෙන්නේ. ඔයාලට හම්බෙලා ওই නූතන පද්‍ය තුල තියෙනවා ගුණදාස අමරසේකරන්ගේ අඳුර අපේ දුක නිවාවි කියලා පද්‍යයක්. මෙන්න මේ පද්‍ය රචනා කරලා තියෙන ඔන්න ඔය කිව්ව දෙපද ආකෘතියෙන්. දෙපද ආකෘතියෙන් රචනා කරලා තියෙන්නේ පාද දෙකෙන් දෙකට තියෙන්නේ. උදාහරණයක් මම කියන්නම් ඒ අඳුර අපේ දුක නිවාවි කියන පද්‍යයෙන් අරගෙන යමන් කලුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනවා ඔබට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනවා. ඔන්න ඒ කාව්‍ය ඉවරයි. ඊට පස්සේ ආයෙත් පටන් ගන්නවා ගෙදර ගිහින් ඇලගාවින් හොඳ තනකොළ ටිකක් ඔබට තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනත් දාන්නම් කන්නට. පාද දෙකයි තියෙන්නේ. දෙකෙන් දෙකට මේ පාද දෙකෙන් දෙකට රචනා කරනවා මේ පද්‍ය පන්තිය. අපි ඔන්න ඔය පද්‍ය පන්ති වලට කියනවා දෙපද ආකෘතිය සහිත පද්‍ය පන්ති කියලා. එතකොට අපිට මේ පද්‍ය පන්තිය පිළිබඳව අවධානය යොමු කරද්දී මෙන්න මේ දෙපද ආකෘතිය සහිත පද්‍ය පන්තිත් අපිට මේ නූතන පද්‍ය තුලදී හමු වෙනවා. ඊට පස්සේ සිලෝ ආකෘතිය කියලා කියනවා සංස්කෘත ආభాසය ලැබපු ආකෘතියක් ඒකත්. නමුත් බොහෝ දුරට අපිට මේ සිලෝ ආකෘතියෙන් කාව්‍ය හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කියනවා ගීත ආකෘතිය කියලා. ගීත ආකෘතිය කියලා කියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න කියනවා ගීතයක් කවියක් මේ කියලා. ඒ කියන්නේ හැම ගීතයක්ම කවියක් තමයි කියලා. ඒ කියන්නේ මේ ගීත රචනා කිරීමේදී ඒ ගීතේ පද රචන එහෙම නැත්නම් පදවැල අරගෙන බැලුවොත් ඒකත් හරියට කාව්‍යයක් වගේ. අන්න ඒවට අපි කියනවා ගීත ආකෘතිය සහිත කාව්‍ය කියලා. ඔයාලා මේ නූතන පද්‍ය රසාස්වාදලියදී වැඩිපුරම අවධානය යොමු කරන්න ඕනි ආකෘති කිහිපයක් තමයි සිව්පද ආකෘතිය, දෙපද ආකෘතිය සහ නිසදස් ආකෘතිය කියන ඒවා. අපිට නූතන පද්‍යයේදී වැදගත් වෙන්නේ ඔය ආකෘතීන් කිහිපය. ඊට පස්සේ භාෂාව ගැන කතා කරද්දී මේ භාෂාව කියලා කියන්නේ අපිට රසාස්වාදයකදී වැදගත් අංගයක් අපි ලියන්න ඕනි දෙයක්. මොකද්ද මේ භාෂාව කියලා කියන්නේ? මෙන්න මේ කවියේ භාෂාව. කවියේ භාෂාව කියන්නේ මොකක්ද? කවියේ භාෂාව විදිහට අපි සලකන්නේ සාමාන්‍යයෙන් අපි කවියක භාවිතා කරන කාව්‍යෝපක්‍රම ඔක්කොම අපි භාෂාව විදිහට සලකනවා. ඒ කියන්නේ අපි මේ ශබ්ද රස සහ අර්ථ රස කියලා කොටස් වශයෙන් බෙදාගෙන අපි ඉස්සරහට කතා කරනවා. මෙන්න මේ භාවිතා කරන සියලු කාව්‍ය උපක්‍රම තමයි භාෂාව හැටියට සලකන්නේ. ඊට අමතරව කවියක් රචනා කරද්දී කෙනෙක්ට විවේක බුද්ධියක් තියෙන්න ඕන. මේ වැදගත් වචනයක් මේ විවේක බුද්ධිය කියන එක ඔයාලා රසාස්වාදකෙදී ලියන්න ඕනි දෙයක්, දක්වන්න ඕනි දෙයක්. විවේක බුද්ධිය කියලා කියන්නේ නිදහසේ හිතලා තැනට සුදුසුම වචනය ගලපා ගැනීම. අපිට ඕනි වචනයක් ලියන්න පුළුවන්. හැබැයි කවියක බලන්න කොච්චර ලස්සන වචන තියනවද කියලා. මේ කවියෝගේ තියෙන විවේක බුද්ධිය. හිතලා එයාලා තැනට සුදුසුම වචනේ භාවිතා කරනවා. එනිසා මේ විවේක බුද්ධියෙන් යුක්තව භාෂාව භාවිතා කිරීම කවියක තියෙන විශේෂ ලක්ෂණයක්. එතකොට සාමාන්‍යයෙන් බලන්න දැන් එස් මහින්ද හාමුදුරුවන්ගේ එක කවියක් මම කියන්නම්.
සමම්පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ යහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. අපි පොඩි කාලේ පාඩම් කරපු අපිට පාඩම් තියෙන සරල කවියක්. ඊට පස්සේ එස් මහින්ද හාමුදුරුවම රචනා කරපු මම තවත් කවියක් කියන්නම්. කඳුවන රසට කැඳවා ලොව දසනු දෙස ඉඳුවා වඩා සමනොල මල් යහන් කුස. ඔන්න බලන්න කවි දෙකක් කිව්වා මම. මේ කවි දෙක අතර වෙනසක් තියෙනවා. භාෂාවේ වෙනසක් තියෙනවා. මම මේ අවසානයේට කියපු කඳුවන රසට කැඳවා ලොව දසනු දෙස ඉඳුවා වඩා සමනොල මල් යහන් කුස මේ කවිය තුලදී එස් මහින්ද හාමුදුරුව භාවිතා කරලා තියෙන්නේ අතීත සම්භාව්‍ය බස්වහර. සම්භාව්‍ය කවි තුල තියෙන සංදේශ වගේ කවි සම්භාව්‍ය පද්‍ය තුල භාවිතා කරලා තියෙන සම්භාව්‍ය භාෂාව තමයි උන්වහන්සේ ඒ කවිය තුලදී භාවිතා කරලා තියෙන්නේ. හැබැයි සමම්පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ යහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. කියවද්දි අපිට අර්ථය තේරෙනවා. අමාරුවෙන් එච්චර කියවන්න දෙයක් නැහැ. මේක තමයි වර්තමාන උපයුක්ත භාෂාව. සාමාන්‍ය වර්තමානයේ තුලදී අපි භාවිතා කරන සාමාන්‍ය භාෂාව තමයි මේක. නිසා කවියක් තුලදී කවියෙක් මෙන්න මේ වගේ සම්භාව්‍ය භාෂාව වත්මන් සරල ගැමි බස්වහර ඔය වගේ භාෂා භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපි කවියක් රසාස්වාදයක් කරද්දී ඒ කවිය කොහොමද භාෂාව භාවිතා කරලා තියෙන්නේ සරල බස්වහරක්ද එහෙම නැත්නම් සම්භාව්‍ය කාව්‍ය භාෂාවක්ද මේ වගේ අපි භාෂාව ගැන කතා කරන්න ඕනි කවියක් ගැන කතා කරද්දී. එකින් එක පද්‍ය කතා කරද්දී අපි කතා කරනවා මේ පද්‍ය තුලදී භාවිතා කරපු භාෂාව මොන වගේද කියලා. ඊළඟට අපි යමු දැන් මේ ශබ්ද රස සහ අර්ථ රස කියන කොටස් වලට. එතකොට මම ඔයාලට දැන් වැදගත් කරුණු කිහිපයක් ලියනවා මේ දේවල් එකින් එක ලියා ගන්න. එතකොට අර්ථ රස ගැන කතා කරද්දී අපි මූලිකව අපිට හම්බෙනවා උපමා රූපක සංකේත කියලා කොටස් තුනක්. මොනවාද? උපමා රූපක සංකේත කියලා කොටස් තුනක්. ඔය කොටස් තුනටම අපි කියනවා තනි නමක් සංකල්ප රූප කියලා. මේ උපමා රූපක සංකේත කියන පද තුනටම අපි තන නමක් කියනවා සංකල්ප රූප කියලා. එතකොට මේ සංකල්ප රූප කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් කවියක් අපි කියවද්දී කවියක් රස විඳිද්දී අපගේ මනසේ මොනා හරි දෙයක් නැවෙනවා නම් මේ කවිය ගැන ඒක තමයි සංකල්ප රූපයක් කියලා කියන්නේ. එතකොට කවියෙක්ට පුළුවන් වෙන්න ඕනේ තවත් කෙනෙක්ගේ හදවත තුල හිතේ යමක් මවීමේ හැකියාව. ඒ කියන්නේ තමන්ගේ කවිය තුලින් තවත් කෙනෙක්ගේ හදවත තුල මේ කවිය කියවද්දි චිත්‍රයක් අඳිනවා වගේ යමක් මවන්න පුළුවන් නම් ඒක විශිෂ්ට නිර්මාණයක්. සංකල්ප රූප කියලා කියන්නේ ඒකයි. කවියක් කියවද්දී ඒ කවිය සම්බන්ධව මේ කවිය රස විඳිද්දී මේ කවිය ගැන චිත්‍රයක් වගේ අපේ හදවත තුල ඇඳෙනවා. නැවිලා අපිට පේන්න පටන් ගන්නවා. එතකොට මේ සංකල්ප රූප කියන ඒවා කොටස් තුනයි. උපමා රූපක සංකේත. උපමාවක් කියන්නේ මොකක්ද? උපමාවක් කියලා කියන්නේ මෙන්සේ වැනි වගේ ලෙස එව්වාදී උපමා වාචී නිපාතයක් දාලා යමක් තවත් දෙයකට උපමා කරනවා නම් අපි කියනවා ඒකට උපමාව කියලා. මලක් වැනි හිනාව. මලක් වැනි හිනාව. වැනි කියලා කියන්නේ උපමා වාචී නිපාතයක්. එතකොට මලක් වගේ හිනාව. හරියට මෙයාගේ හිනාව මලක් වගේ කියලා අපි මලට උපමා කරනවා තවත් කෙනෙක්ගේ හිනාව. ඔන්න උපමාවක්. එතකොට ඔන්න ඔය වගේ උපමා කවියක් තුල තියෙන්න පුළුවන්. ඊට පස්සේ රූපක. රූපක කියලා කියන්නේ මෙන්සේ වැනි වගේ අයුබඳුලේ සාදී කියන අපි උපමා වාචී නිපාත එකක්වත් නැහැ. එක එල්ලේ තවත් දෙයකකට රූපකයක් විදිහට දක්වනවා සමාන කරලා දක්වනවා. හරියට මම කියන්නම් ගල් හිත. ගලක් වගේ හිත කියලා කියන්නේ නැහැ. එක එල්ලේම සමාන කරලා දක්වනවා ගල් හිත. ජීවන ඔරුව. ජීවිතේ වගේ ඔරුව කියලා කියන්නේ නැහැ. ජීවනයේ නැමැති ඔරුව කියලා අපි කියන්නේ නැහැ. ජීවන ඔරුව කියලා අපි එක එල්ලේම
මේ ජීවන රටා ජීවිතේ උපමා කරන උරුවකට. පාපියුම, මල් හිනාව, සඳවත මේ වගේ කවිය තුල තියෙන්න පුළුවන් රූපක. ඒ කියන්නේ අර මෙන්සේ වැනි වගේ බඳු අයුරු විලස කියන උපමාවාචී නිපාත නෑ. එක එල්ලේම තවත් දෙයකට සමාන කරලා දක්වනවා. අපි ඒකට කියනවා රූපකයක් කියලා. ඊට පස්සේ සංකේත කියන්නේ මොකක්ද? සංකේත කියලා කියන්නේ එක වස්තුවක් මගින් තවත් වස්තුවක් හැඟවීම සංකේතයක් විදිහට අපි දක්වනවා. සාමාන්‍යයෙන් දීර්ඝ විදිහට මහා ගොඩාක් කියන්න ඕනි දේවල් තියෙනවා. හැබැයි කවියක් තුලදී හිතට එන හැමදේම කියන්න බෑනේ. එතකොට අපි කරන වැඩේ දීර්ඝව කියන්න ඕනි දෙයක් සංකේතයක් අරගෙන කෙටියෙන් කියලා ඉවර කරලා දානවා. උදාහරණයක් විදිහට පරමල් පද්‍ය ගත්තොත් ඔයාලට නිර්දිෂ්ට වෙලා තියෙන රත්නශ්‍රී විජේසිංහන්ගේ පරමල් කියන පද්‍ය සංකේත බහුල නිර්මාණයක්. පරමල් කියලා නම දාලා තියෙනවා. පරමල් කියලා කියන්නෙම වැඩිහිටියොන්ට. එතකොට යා සංකේත තුලින් තමයි කියන්නේ වැඩිහිටියෝ කියලා කොහෙවත් නම සඳහන් කරලා නැහැ. හැබැයි පරමල් කියලා සංකේත කරලා පෙන්නනවා වැඩිහිටියන්. අලුත් මල් පොකුරු කියලා තියෙනවා. අලුත් මල් පොකුරු කියන්නේ තරුණ පිරිසට. එනිසා කවිය තුලදී ඕනි තරම් සංකේත භාවිතා කරලා තියෙන්න පුළුවන්. අපි මෙන්න මේ සංකේත තියෙන තැනුත් කවිය තුලදී මතු කරලා දක්වන්න ඕනි. එතකොට ඔය කිව්ව උපමා රූපක සංකේත කියන කොටස් තුනේදී ඔයාලා දැන් මං අර මුලින්ම කිව්ව රසාස්වාදයක් ලියන්න ඕන විදිහේදී කවියාගේ පරමාර්ථය සපුරා ගැනීම දෘෂ්ටි කෝණය අනුභූතිය මුල් ඡේදෙදී අපි ලිව්වා. මුල් ඡේදයේ අවසන් ඊළඟට ඔයාලා ලියන පද්‍ය පන්තියෙන් එක කොටසක් ඔයාලා දැන් ගන්නවා. ඒක අරගෙන මේකේ කෙටි ඒ කියන්නේ සාමාන්‍ය සරල අදහස කෙටි අදහස රූල් දෙකකට වගේ ලියන්න. මෙන්න මේ කොටසෙන් මෙන්න මේ දේ කියවෙන්නේ කියලා රූල් දෙකකට වගේ චූටි කෙටි අදහසක් කියලා ඉවර වෙලා ඔයාලා ගන්න පද්‍ය කොටස ලියන්න. උදාහරණයක් විදිහට දැන් අර ඔයාලා ගන්නවා නම් දොයි 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 බයි 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 නිදිමව එයි වැළඳ ගනි. ඔන්න ඔයාලා ගන්න පද්‍ය කොටස සරල අදහස ලිව්වා. ඊට පස්සේ ගත්තා මේ පද්‍ය කොටස ලිව්වා. ඒ ටික ඔන්න ඔයාලා දැන් ඔය ගත්ත පද්‍ය කොටසේ ශබ්ද රස සහ අර්ථ රස එකින් එක කතා කරන්න ඕනි. එතකොට ඔයාලා ඔය ගත්ත කොටසේ තියෙනවා නම් උපමාවක් ඔයාලා දක්වන්න ඕනි. මෙන්න මේ තැන මෙන්න මේ විදිහට උපමාවක් දක්වලා තියෙනවා. මේක අවචිත්‍ය උපමාවක්. ඊට මේ තැනට සුදුසු උපමාවක් ඔහුගේ විවේක බුද්ධිය පිළිබිඹු වෙනවා. ඊට පස්සේ රූපකයක් තියෙනවා නම් ඒ රූපකය ගැනත් අපි කියනවා මෙන්න මේ තැන මේ විදිහට ලස්සන රූපකයක් තියෙනවා. එතකොට මේකත් අවචිත්‍ය රූපකයක්. කවියාගේ විවේක බුද්ධිය පිළිබිඹු වෙනවා. ඊට පස්සේ සංකේත ගැන කතා කරනවා. ඔයාලා සංකේතයක් තියෙනවා නම් ඔන්න ඔය වගේ තමන් ගන්න පද්‍ය තුලදී මෙන්න මේ කියන උපමා රූපක සංකේත තියෙනවා නම් ඒ ටික කතා කරනවා. ඊට පස්සේ උත්ප්‍රේක්ෂාලංකාරය උත්ප්‍රාසය ධනිතාර්ථය ව්‍යංගාර්ථය අපි කියලා කියනවා අර්ථ රසවල තවත් කොටස් කිහිපයක්. ඊට පස්සේ ශබ්ද රසවලත් අපිට තියෙනවා තවත් කොටස් කිහිපයක්. ඔන්න ඔය ඔක්කොම එකින් එකට අපි කතා කරන්න ඕනි තමන් ගන්න පද්‍ය තුල තියෙන මේ ඔක්කොම රසයන් ටික. එතකොට මං මේ ශබ්ද රසයන් අතරදී තවත් කොටස් දෙකක් කියලා නැවත අර්ථ රසයන් වලට එන්නම්. දෙපැත්ත සම්බර කරගෙන ඔයාලා කතා කරන්න ඕනි. එතකොට දැන් අර්ථ රසවල මම කොටස් තුනක් කිව්වා උපමා රූපක සංකේත. දැම්මම ශබ්ද රසවල කොටස් දෙකක් ගැන කියන්නම්. ඒක තමයි අනුප්‍රාසය සහ යමකය කියලා කියන්නේ. මේ මුලින්ම දැක්වෙන කොටස් දෙක අනුප්‍රාසය සහ යමකය. මොකද්ද මේ අනුප්‍රාසයයි යමකයයි කියලා කියන්නේ? අනුප්‍රාසය කියලා කියනවා කවියේ ශබ්ද රසය ඇති කරන්න භාවිතා කරන වැදගත්ම දෙයක් තමයි මේ අනුප්‍රාසය කියලා කියන්නේ. ඒ කියන්නේ එක ළඟ එක වගේම අකුරු යොදනවා. උදාහරණයක් කියන්නද මම? ඔයාලට තියෙනවා කුකුළු හැවිල්ල කියලා පද්‍යයක්. ඔන්න ඕකේ තියෙනවා මෙන්න මේ විදිහට දුද නොද බින්ද ලද තෙද කඳ කද දෙව් රද සාමිනේ කියලා කියනවා. දුද නොද බින්ද ලද තෙද කඳ කඳ දෙව් රද
සාමිනී බලන්න දයන්න හැම තැනම කියවෙනවා දුද නොද බිඳ දයන්න නැවත කියවෙනවා මේකට කියනවා අපි අනුප්‍රාසය කියලා නැවත එකම අකුර ලං භාවිතා කිරීම තමයි අනුප්‍රාසය කියලා කියන්නේ යමකය කියලා අපි කියනවා එකම පදය ළඟ නැවත භාවිතා කිරීම අනුප්‍රාසය සහ යමකය කියන දෙක මතක තියාගන්න ඔයාලට ලේසි අනුප්‍රාසය කියලා කියන්නේ එකම අක්ෂරය එක ළඟ නැවත භාවිතා කරමින් ශබ්ද රසය තීව්‍ර කිරීම යමකය කියලා කියන්නේ එකම පදය නැවත භාවිතා කරමින් මේ ශබ්ද රසය තීව්‍ර කිරීම ඒකටත් මම ඔය යමකයටත් උදාහරණයක් කියන්නම් දොයි බයි නිදි මව එයි වැළඳ ගනි ඔයාලා බලන්න දොයි බයි එකම පදේ නැවත භාවිතා කරලා තියෙනවා ශබ්ද රසය මතු කරන්න මේක අහද්දී අපේ කනට පුදුම මිහිරියාවක් ඇති වෙනවා ශබ්ද රසය තීව්‍ර කරනවා යමකය කියලා කියන්නේ එතකොට ශබ්ද රසයන් අතරේදී ශබ්ද රසය තීව්ර කරන තවත් එක කොටසක් එතකොට ඔයාලා රසාස්වාදයේ ලියද්දී මෙන්න මේ ඔයාලා ගන්න පද්‍ය කොටස තුල අනුප්‍රාසයක් තියෙනවා නම් යමකයක් තියෙනවා නම් ඒ කොටසුත් මතු කරලා දක්වන්න ඕන. ඊළඟට මේ ශබ්ද රසයන් අතරේදී තවත් කොටස් දෙකක් තියෙනවා. මේ අවසානයේ දක්වලා තියෙන එක බලන්න එලිවැට සහ එලි සමය කියන කොටස් දෙක. මොකක්ද මේ එලි සමය සහ එලිවැට කියලා කියන්නේ? එලි සමය කියලා කියන්නේ ශබ්ද රසය තීව්‍ර කරන්න කවියේ මුල මැද යොදන අකුරු වලට ඒ කියන්නේ එකම සමාන අක්ෂර කවියේ සහ මුල සහ මැද යොදනවා නම් අපි ඒකට කියනවා එලි සමය කියලා. උදාහරණයක් විදිහට මම කියන්නම් දම්සෝ නිරිඳු පුත් අරහත් මිහිඳු හිමි ධම්මී පෙවිය සිරිමත් ඔබ ගුණට නැමි මම් ඔබේ මුවට මුව තබමින් උරමි එමි අම්මිනි එයම මුළු ලෝකෙට පොවමි දෙමි. මෙන්න මේකේ බලන්න පද්‍ය ඒ කියන්නේ පද්‍ය පන්තියේ මුල්ම ආරම්භයේදී දක්වලා තියෙනවා ධම්සෝ ඊළඟ පද්‍ය පේළියේදී තියෙනවා ධම්මී තුන්වෙනි පද්‍ය පේළියේදී තියෙනවා මම් ඔබේ හතරවෙනි පද්‍ය පේළියේදී තියෙනවා අම්මෙනි මුල් අකුරු දෙක දම් මම් අම් එකම විදිහට උච්චාරණය වෙන අක්ෂර භාවිතා කරමින් එලි සමය ආරක්ෂා කරනවා කවියා මේකට තමයි කියන්නේ කවියක මුල සහ මැද මේ විදිහට එකම තාලයට එකම රිද්මයකට ගලාගෙන යන විදිහට භාවිතා කරලා තියෙනවා නම් මේ වගේ පද සහ අක්ෂර අපි ඒකට කියනවා එලි සමය කියලා කවියේ මුල සහ මැද එලි වැට කියලා කියන්නේ කවියේ අග ඔය විදිහටම භාවිතා කරලා තියෙනවා නම් අක්ෂර එකම විදිහේ එකම තාලයකට රිද්මයකට යන අක්ෂර අපි ඒකට කියනවා එලි වැට කියලා. දැන් මේ කවියෙම තියෙනවා අවසාන අකුරු දෙකේ තියෙන්නේ හිමි නැමි එමි දෙමි එකම විදිහට එකම රිද්මයකට යන එකම විරිතකට තියෙන පද හතරක් අවසානයේ දාලා තියෙනවා. ඒ නිසා ඔය විදිහට තියෙනවා නම් අපි ඕකට කියනවා එලි වැට කියලා. එතකොට සාමාන්‍යයෙන් පද්‍ය පන්ති තුලදී ඔයාලා කතා කරන පද්‍ය පන්ති තුලදී මේ එලි සමය සහ එලි වැට තියෙනවා නම් ඔයාලා මතු කරලා දක්වන්න ඕනි ශබ්ද රසය තීව්‍ර කිරීම සඳහා කවියා මෙන්න මේ විදිහට පද්‍ය ආරම්භයේදී එලි සමය ආරක්ෂා කරලා තියෙනවා. උදාහරණ අරන් පෙන්නන්න. ඊට පස්සේ ඔයාලා කියනවා ඒ වගේම පද්‍ය පන්තියේ හැම පද්‍ය පන්තිය ඒ කියන්නේ හැම පද්‍ය පේලියක්ම අවසන් කරද්දී කවියා එලිවැට ආරක්ෂා කරලා තියෙනවා එකම විදිහේ අක්ෂරයන් පද භාවිතා කරමින්. ඔන්න ඔයාලා රසාස්වාද ලියද්දී ශබ්ද රස අතරේදී තවත් දෙකක් මතු කරන එලි සමය සහ එලිවැට. ඔයාලා ලියන හැම පද්‍ය පන්තියේම මේ විදිහට තියෙන්නේ නැහැ. සමහර කවි වල තියෙනවා එලි සමය එලිවැට ආරක්ෂා කරලා සමහර දේවල් වල නැහැ. ඔයාලා තෝරගන්න පද්‍ය කොටසේ තියෙනවා නම් මෙන්න මේ එලි සමය සහ එලිවැට ආරක්ෂා කළා ඔයාලා ඒ ගත්ත කොටසේදී ඔන්න ඔය එලි සමය සහ එලිවැට ගැනත් කියනවා. අපි එතකොට එකින් එක පද්‍ය ගැන කතා කරද්දී ওই ටික හොඳටම කතා කරමු. ඊට පස්සේ තවත් එක කොටසක් තමයි
උත්ප්‍රේක්ෂාලංකාරය කියලා කියන්නේ මම දැන් එනවා මේ අර්ථ රස කියන එකේ හතරවෙනියට තියෙන කොටසට. දැන් අපි ශබ්ද රස වල කොටස් කිහිපයක් කතා කරා. දැන් එතකොට ඔයාලා බලන්න මේ උත්ප්‍රේක්ෂාලංකාරය කියන්නේ මොකක්ද? උත්ප්‍රේක්ෂාලංකාරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පරිසරයේ වෙන දේවල් ස්වභාවික දේවල් තියෙනවානේ. මේ ස්වභාවික දේවල් වලට ප්‍රාණයක් ආරෝපණය කරනවා. පණ දීලා කවිය රචනා කරනවා. අපි ඕකට කියනවා උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. කියමු කිව්වොත් සාමාන්‍ය ස්වභාවික සංසිද්ධීන් වලට පණ දෙනවා. ප්‍රාණයක් ඇති බව හඟවමින් රචනා කරනවා නම් ඒකට අපි කියනවා උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. මම එක උදාහරණයක් ඔයාලට කියන්නම්. හැන්දෑවලා කුළු නිල් නුඹ උතා ගති වෑබඩ උණ පඳුරු ඇය ගැන කතා ඇති රස්සර කැකුළු පෙඳ රැලි මැද ගොතා වෙති පොබයයි ඇගේ වත නැරඹුම පතා පෙති. දැන් මෙන්න මේකෙදි කියන්නේ වෑබඩ උණ පඳුරු ඇය ගැන කතා ඇති. මේ තියෙන වෑබඩ තියෙන උණ පඳුරු ටික මේ කාන්තාව ගැන කතා කරනවා. ඊට පස්සේ වලාකුළු නිල් නුඹ උතා ගති මේ වලාකුළු ටික මේ කාන්තාව උතා ගන්නවලු. මේ විදිහට මේ කියන්නේ සාමාන්‍ය පරිසරයේ ස්වභාවික වෙන සංසිද්ධීන් වලට ප්‍රාණයක් ආරෝපණය කරන පණ තියෙනවා කියලා පෙන්නලා කවිය රචනා කරනවා. ඕකට තමයි උත්ප්‍රේක්ෂාලංකාරය කියලා කියන්නේ. ඔයාලා ගන්න පද්‍ය පන්තිය තුලදී පද්‍ය කොටසේදී මෙන්න මේ විදිහට සාමාන්‍ය ස්වභාවික සංසිද්ධීන් වලට පණ දීලා පණ තියනවා වගේ රචනා කරලා තියෙනවා නම් ඔයාලා මතු කරලා පෙන්නන කවියා මෙන්න මේතනදී උත්ප්‍රේක්ෂාලංකාරය මතු කරලා තියෙනවා. ඒ තුලින් අර්ථ රසය තව දුරටත් මතු කරලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ රසයන් අතරේදී විරිත් භාවිතය කියලා කියනවා මේ ශබ්ද රසය තුලදී මේ තුන්වෙනියට දක්වලා තියෙනවා විරිත් භාවිතය කියලා. විරිත් තියෙනවා මම අර මුලින් ඔයාලට කිව්වා සමුද්‍රඝෝෂ විරිත කියලා තියෙනවා. ඔය වගේ නොඑක් විරිත් භාවිතා කරනවා පද්‍ය පන්ති තුලදී අපි එකින් එක කතා කරනවා. ඊට පස්සේ මේ අර්ථ රස ගැන කතා කරද්දී උත්ප්‍රාසය, ධ්වනිතාර්ථය, ව්‍යංගාර්ථය කියලා තවත් කොටස් කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ධ්වනිතාර්ථය කියලා කියන්නේ මේ කවියක් අපි කියවද්දී මේ කවිය කියවනකොට මේ අර්ථය සහ ශබ්දයේ දෝංකාරයක් අපිට හෙන්න සලස්වනවා. දැන් උදාහරණයක් විදිහට දුද නොද බින්ද ලද තෙද කඳ කද දෙව්රද සාමිනී මේක අපිට කියවද්දී ඔයාලා ඕනනම් මේක සින්දුව අහලා බලන්න YouTube එකේ තියෙනවා සින්දුවක් විදිහට මේක ගීතයක් විදිහට ගායනා කරන ගුරුවරියා මේක කියවද්දී මේ ශබ්ද රසයයි අර්ථ රසයයි නිකන් දෝංකාරයක් විදිහට ධ්වනිත වෙලා අපිට ඇහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ව්‍යංගාර්ථය කියලා කියන්නේ දෙයක් කෙලින් කියන්නේ නැහැ ව්‍යංගව හංගවලා කියවනවා. නිසා පද්‍යයක් තුලදී මෙන්න මේ අර්ථ රස සහ ශබ්ද රස එකින් එක මතු කරමින් අපි රසාස්වාදයේ සපයන්න ඕනි. එතකොට දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලට දෙනවා කුකුළු හැවිල්ල පද්දේ රසාස්වාදයක් කියන්නේ කියලා. එතකොට ඔයාලා ඔන්න ඕකේ කොටසක් ගන්නවා මුලින්ම තියෙන එක දුද නොද බින්ද ලද තෙද කඳ කද දෙව් රද සාමිනී කියන පද්දේ කෑල්ල ගත්තා. ඊට පස්සේ ඔයාලා විස්තර කරගෙන යනවා මෙන්න මේකේ තියෙන ශබ්ද රස ටික මේවා අර්ථ රස ටික මේවා කියලා ඔයාලා මේ ටික විස්තර කරගෙන යනවා. ඒ ටික විස්තර කරා ආයෙත් ඔයාලා ඊළඟට ගන්න පද්‍ය කොටස සම්බන්ධව රූල් දෙකකට වගේ කෙටි අදහසක් ලියන්න. කෙටි අදහසක් ලිව්වා. ඉන්පස්සේ ආයෙත් තමන් ගන්න පද්‍ය කොටස ලිව්වා. ඒ පද්‍ය කොටසේ තියෙන ශබ්ද රස අර්ථ රස ගැන ලියාගෙන ගියා. තවත් කොටසක් ඔයාලා පද්‍ය කොටසක් ගන්නවා නම් මේ පද්‍යාවලියෙන් ආයෙත් ඒ පද්‍ය කොටසේ කෙටි සරල අදහස ලිව්වා. පද්‍ය ලිව්වා. ඒකේ තියෙන ශබ්ද රස අර්ථ රස කියාගෙන ගියා. ඔය විදිහට තමන් ගන්න කොටස් ටික ලියාගෙන ගිහිල්ලා ඉවර වෙලා අවසාන ඡේදෙදී ඔයාලා මතු කරලා පෙන්නන්න ඕනි අර මම මුලින් කිව්ව භාෂාව ගැන. මේකේ භාෂාව මොන වගේද? මේකේ මේ කවියේ තියෙන ආකෘතිය නිසදස් ආකෘතියද? එහෙම නැත්නම් ගී ආකෘතියද? සූපද ආකෘතියද? ඔය වගේ මේ කවියේ තියෙන ආකෘතිය මොකක්ද කියලා මතු කරලා පෙන්නනවා. ඊට පස්සේ සම්පින්ඩණය සහ නිගමනයක් දක්වන්න ඕනි. සම්පින්ඩණය ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා විස්තර කරපු කරුණු වල සාරාංශයක් දක්වනවා. අවසානයේදී නිගමනයකට එන්න ඕනි ඔයාලා මේ පද්‍ය සාර්ථකද අසාර්ථකද යම් තරමක් දුරටද සාර්ථක කියලා ඔයාලා දක්වන්න ඕනි. ඒකෙදි ඔයාලා කියන්නේ යන්න එපා මේ පද්‍ය අසාර්ථකයි කියලා. මොකද එහෙම කියන්න බෑනේ අපිට අසාර්ථක නම් උසස් පෙළ නූතන පද්‍යයට දාන්නේ නෑනේ. ඒකට ඔයාලා
මේ පද්‍ය ගැන ඔයාලගේ නිග්‍රහණය මොකක්ද? සාර්ථකද? ඉතා සාර්ථකද? නැත්නම් කවියාගේ පරමාර්ථයන් සපුරාගෙන තියෙනවද කවියා? එහෙම නැත්නම් යම් තරමක් දුරටද සාර්ථක කියලා අවසානයේදී ඔයාලගේ නිගමනය දක්වන්න. ඕක තමයි අපි රසාස්වාදයක් ලියන පිළිවෙල. ඔයාලා රසාස්වාදයක් ලියනකොට ලියන්න ඕනේ. කොහොම? එතකොට අපි සාමාන්‍යයෙන් දැන් මේ ටික කරුණු ටික ඔළුවට දාගෙන තියාගන්න යාලා. එතකොට ඔයාලට මේ අපි එකින් එක කතා කරනකොට පද්‍ය පන්ති ගැන ඔයාලට මම තව දුරටත් එකින් එක කියා දෙන්නම්. එතකොට ඔයාලට එකින් එක ඔයාලා ලියන්න එකක් දෙකක් රසාස්වාද ලියනකොට ඔයාලට තේරෙයි රසාස්වාදයක් ලියන්න ඕනේ කොහොමද? ඒක ලියනකොට ලේසිද අමාරුද කියන එක ඔයාලට එකක් දෙකක් ලියද්දි තේරෙයි. එතකොට තව වැදගත් කරුණක් තියෙනවා කතා කරන්න මේ රසයන් ගැන. මේ සාමාන්‍යයෙන් මේ බොහෝ දුරට මේ ශබ්ද රස සහ අර්ථ රස ගැන කතා කරද්දී අපි නවනලු රසයක් කියලා කියනවනේ. නවනලු රස ගැන අපි රසාස්වාදයේ බොහෝ දුරට ලියන්නේ කියන්නේ අපි මතු කරලා පෙන්නන්නේ නැහැ. ශබ්ද රස සහ අර්ථ රස මතු කරද්දී මේ මම කලින් කිව්ව වැදගත් කරුණු මෙන්න මේ ටික අනුප්‍රාසයේ යමකේ විරිතේ එලිවට එලිසමය උපමා රූපක සංකේත ඔන්න ඔය වගේ දේවල් තමයි අපි මතු කරලා දක්වන්නේ. ඊට අමතරව ඔයාලා ඔළුවේ තියාගන්න ලියාගෙන තියාගන්න සමහර පද්‍ය තුල තියෙනවා නවනලු රසයන් වල කොටස්. වැදගත් දේවල්. නවනලු රසයන් අතරේදී එක දෙයක් තමයි ශෘංගාර රසය කියලා කියන්නේ. ශෘංගාරය කියලා කියන්නේ මිනිස්සු තුළ රාගය උද්දීපනය කරන රසයක් ඇති කරනවා. උදාහරණයක් විදිහට මම කියන්නේ එක කවියක්. මයුර සංදේශේ තියෙන ගණරම් බඳේ ඉසිගෝමර රුව කැටියා එමරන් බඳේ පියයුරු ඇවිදින් සිටියා තුඩරන් රිදී බොනමුවමී රස කැටියා ඉරනම් නැති දෙයට හඳක කියන සැටියා. අතීත සංදේශ කාව්‍යවල තුලදී බොහෝ තැන්වල මේ ශෘංගාරය මතු කරලා තියෙනවා. කාන්තාවගේ ඉඟ සුඟ ගැන, කාන්තාවගේ අවයව ගැන කියමින් මිනිස්සු තුල රාගයක් ඇති කරනවා, ආශාවක්, කාමයක් ඇති කරනවා. මෙන්න මේ කාමුකත්වයක්, රාගිකත්වයක් මිනිසුන්ගේ පංච ඉන්ද්‍රිය පිනවීමක් කරනවා නම් මේ පද්‍ය තුලදී ඒකට අපි කියනවා ඒකේ ශෘංගාර රසයක් තියෙනවා කියලා. දෙවෙනි රසය තමයි හාස්‍ය රසය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පද්‍ය කියවද්දී මිනිසුන්ට හිනාවක් යනවා. දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් ජන කවියක්. හිස දෙස බැලිමි පොල් කෙඳි වැනි පීරනා ලැම දෙස බැලිමි වැටකලු වැන්න එල්ලෙනා බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා ළඳ දෙස බැලිමි වැඳිරිය වැන්න දලු කනා. සාමාන්‍ය අපිට මේක කියවද්දී හිනාවක් අපිට එන්නේ. හාස්‍යයක් මතුවෙනවා. මෙන්න මේ හිනා යන හාස්‍ය රසයේ තියෙන දේවල් වලට අපි කියනවා නවනලු රසයන් අතරේදී එක රසයක් හාස්‍ය රසය. ඊට පස්සේ තුන්වෙනි එක තමයි කරුණා රසය කියලා කියන්නේ. ඒ කියන්නේ පද්‍යයක් කියවද්දී අනේ ඒ කෙනා පව්. ඒ කෙනා ගැන කරුණාවක් ඇති කරනවා නම් අපි ඒකට කියනවා කරුණා රසය කියලා. උදාහරණයක් විදිහට යශෝදරාවතේ තියෙන මෙන්න මෙහෙම කවියක්. මුව ජාතියේ වද පළමුව උපන්නේ එම ජාතියේ සිට නෑරම මම එන්නේ. කොයි ජාතියේ සිටියත් මෙහෙසුම් වන්නේ මේ ජාතියේ ඇයි මා තනිකර යන්නේ. යශෝදරාවතේ ඔය වගේ තියෙන කවි කියවද්දී අපිට දුකක් ශෝකයක් දැනෙනවා. අනේ යශෝදරාව පවුනි කියලා හිතෙනවා. මිනිස්සු තුල කරුණාවක් ඇති කරනවා නම්, ශෝකයක් ඇති කරනවා නම් අපි ඕකට කියනවා කරුණා රසය කියලා. නවනලු රස හතරේදී හතරවෙනි රසය තමයි රෞද්‍ර රසය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කවිය කියවද්දී මිනිස්සු තුල ගොදුරු හැඟීමක්, රෞද්‍ර ස්වභාවයක්, ක්‍රෝධයක් ඇති කරනවා. අපි ඒකට කියනවා රෞද්‍ර රසය කියලා. උදාහරණයක් විදිහට රට වට කර වැට බඳින්න කැති මන්නා ගන්ට වෙනවා වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා. එතකොට මේක කියවද්දී වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා. මිනිස්සු තුල ක්‍රෝධයක්, තරහවක් ඇති කරනවා. මේ පද්‍ය කියවද්දී මිනිස්සු තුල හිතේ ක්‍රෝධයක් ඇති වෙනවා. අන්න ඒ වගේ ඒවාට කියනවා අපි රෞද්‍ර රසයේ සහිත කාව්‍ය කියලා. ඊළඟට පස්වෙනි එක තමයි වීර රසය කියලා කියන්නේ. වීර රසය කියලා කියන්නේ මේ පද්‍ය කියවද්දී මිනිසුන්ට එඩිතර බවක්, වීරත්වයක් හිතෙනවා. සහන ලැබෙන තුරු ලංකා දීපයට ගහන ගැහිලි හමු වේ සිහවෙසින් සිට. නහන රුපුන් නහමින් යමි ඉදිරියට මහාන කමත් බණ දහමත් එයයි මට.
මේ වගේ දෙයක් කියවද්දි මිනිස්සුන්ට වීර රසයක් මතුවෙනවා, වීරත්වයක් ආරෝපණය වෙනවා. අනේ එඩිතරකමක් එනවා, මම මගේ රට වෙනුවෙන් මේ දේවල් කරන්න ඕනේ නේද කියලා මිනිස්සු තුල එඩිතරකමක් ඇති කරනවා පද්‍ය කියවද්දී. අන්න ඒ වගේ රසයක් තියෙන ඒවට අපි කියනවා වීර රසය කියලා. හයවෙනි එක තමයි භයානක රසය කියලා කියන්නේ. කවියක් කියවද්දී මිනිස්සුන්ට බියක් දැනෙනවා නම් ඒ කවිය තුල භයානක රසයක් තියෙනවා. උදාහරණයක් විදිහට මම කියන්නම්. එක් අතකින් යගදාගෙන නැලූ, එක් අතකින් ඇද ඇද දැලි රැවුලු, දක්කවමින් සියොලඟෙහිම විසුලු, වික්ම පමින් බැන බස් රළු පෙරළු. මේ කුසදා කවිය කියලා තියෙන එක.